ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියේ මානව සම්පත් කළමනාකරණය කියන 16 වන පාඩම් ඒකකයට අදාළ 11 වන පාඩම. එනම් කාර්මික සම්බන්ධතා. ඉතා වටිනාම පාඩමක්. මේ කාර්මික සම්බන්ධතා කියන පාඩමෙන් ඩෙෆිනිට්ලි විභාගයට ප්‍රශ්න අඩුම දෙකක් අහනවාමයි. වාස්තුක පේපර් එකේ වෙන්න පුළුවන්. ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය වෙන්න පුළුවන්. නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙකේදීම ප්‍රශ්න යොමු වෙනවා. අපි මීට ප්‍රථම වෘත්තීය සමිති ගැන අර්ථකථනය කළා. වෘත්ති සමිති ක්‍රියාකාරකම් ගැන කතා කරා. ඒ වෘත්තීය සමිති වල එක ක්‍රියාකාරකමක් තමයි සමාජික සේවකයන් වෙනුවෙන් සාමූහික කේවල් කිරීම වලට සහභාගී වී සාමූහික ගිවිසුම් ඇති කර ගැනීම. ඒක ප්‍රධානම කාර්යයක් කියලා කිව්වා. ඒ කියන්නේ වැටුප්, අතිකාල, සේවා තත්වයන්, සේවා කාලය, ඒ වගේම නිවාඩු, වැඩ පරිසරය ආදී රැකියාව හෝ රැකියා පරිසරයට අදාළ ගැටලු සම්බන්ධයෙන් කිසියම් එකඟතාවකට පත්වීමේ අරමුණෙන් සේවා යෝජකයා සමග පවත්වන කේවල් කිරීමේ සාකච්ඡා තමයි සාමූහික කතිකාව නැත්නම් සාමූහික කේවල් කිරීම කියලා කිව්වේ. ගොඩක් වෙලාවට ඒක සේවකයින් හා සේවා යෝජකයන් අතර වෙන්නත් පුළුවන්. සේවකයින් වෙනුවෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා සේවා යෝජකයන් වෙනුවෙන් සේවා යෝජක සංවිධානවල නියෝජිතයන් සමග වෙන්නත් පුළුවන්. සාමූහික කේවල් කිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි සාමූහික ගිවිසුම. එනම් සාමූහික කේවල් කිරීමේදී ඇති කරගත් එකඟතා සමූහය තමයි සාමූහික ගිවිසුම කියන්නේ. සාමූහික සාකච්ඡාවකදී දෙපක්ෂය අතර ඇති කරගත්ත යම් එකඟතාවයක් හෝ එකගතා සමූහයක් තමයි සාමූහික ගිවිසුමක් කියන්නේ. ඒ සාමූහික ගිවිසුමක් නීත්‍යානුකූල වෙන්න අපි කිව්වා. ඒක ලේඛනගත කරන්න ඕනේ. දෙපක්ෂීය නියෝජිතව අත්සන් කරන්න ඕනේ. කම්කරු කොමසාරිස්ගේ අනුමැතිය ගන්න ඕනේ. ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා කියලා කිව්වා. ඒක තමයි ඒක නීත්‍යානුකූල වෙන්නේ. ඊට පස්සේ අපි කිව්වා සාමූහික ගිවිසුමක මූලික අරමුණු. මතකයිනේ ප්‍රධානම අරමුණ මොකද්ද? කම්කරු නීති රීති වලින් හිමි සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද වලට වඩා වැඩි අයිතිවාසිකම් හා වරප්‍රසාද දිනා ගැනීම. මොකද කම්කරු නීතිවල යම් වරප්‍රසාදයක් තියෙනවා නම් ඒක සේවා යෝජකයා ඉටු කරන්නේ නැත්නම් අපිට උසාවි ගිහිල්ලා ඒක ලබා ගන්න පුළුවන්. අපි මේ සාමූහික කේවල් කිරීම හරහා ගිවිසුමක් ගහගන්නේ මොකටද? ඒ නීතිය නැති දේවල් නීතිය තියෙන දෙයට වඩා වැඩි ප්‍රතිලාභයක් දිනා ගන්න. ඒක තමයි ප්‍රධානම අරමුණ. අනික කාර්මික ආරවුල අවම කරලා කාර්මික සාමය ආයතනය තුල ස්ථාපිත කර ගැනීම තමයි දෙවන අරමුණ. තුන්වන අරමුණ තමයි සේවා යෝජකයන්ගේ සහ සේවා දායකයන් කියන දෙගොල්ලන්ගේම අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම. ඔය අරමුණු සඳහා තමයි කාර්මික සාමය ඇති කර ගැනීමට සාමූහික ගිවිසුම් ඇති කර ගන්නවා කියලා කිව්වේ. ඒතර මේ සාමූහික ගිවිසුම් වලින් කාටද වාසි? සේවා යෝජකයන්ටත් වාසිය කිව්වා. සේවා දායකයන්ටත් අපි වාසිය කියලා කතා කරා. පැහැදිලිනේ? අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්නේ ඒ 16 වන පාඩම් ඒකකයේ 11 වන පාඩම හා සම්බන්ධ තවත් වටිනා සංකල්පයක්. ඒ තමයි කාර්මික ක්‍රියාවන්. ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන්ස්. කාර්මික ක්‍රියාවන්. ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන්ස්. දැන් සේවකයින්ට හෝ සේවකයන් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නියෝජිතයින්ට සුහදව සාකච්ඡා කරලා ඉල්ලීම් කරලා සාමූහික කේවල් කිරීමක් කරා ඉල්ලීම් කරලා සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද සේවා යෝජකයා වෙතින් දිනා ගන්න බැරිම නම් සේවා යෝජකයින්ට එරෙහිව වෘත්තීය සමිති විසින් සැලසුම් කරලා දියත් කරන විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න වෙනවා. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග තමයි කාර්මික ක්‍රියාවන් කියන්නේ. ඉන්ඩස්ට්‍රියල් ඇක්ෂන්ස්. දැන් වැඩවර්ධනයක් කියන්නේ කාර්මික ක්‍රියාවක්, වෘත්තීය ක්‍රියාමාර්ගය. සීළු වෘත්තීය ක්‍රියාමාර්ග තමයි කාර්මික ක්‍රියාවන් කියන්නේ. තේරුණාද? කාර්මික ආරවුලක් පවතින විට එම ආරවුල් සම්බන්ධයෙන් සේව්‍ය පක්ෂයට බලපෑම් කිරීමට වෘත්තීය සමිති උපයෝගී කර ගන්නා විවිධ ක්‍රියාමාර්ගයන් නැත්නම් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන් කොහොත් හරි නේ. විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගයන්.
කාර්මික ආරවුලක් පවතින කාර්මික ආරවුලක් කියන්නේ දෙපක්ෂය අතර ભેදවීමක් නොඑකඟතාවයක් වැටුප් වැඩි කරලා ඉල්ලන දෙන්නේ නැහැ ભેදයක් ભેදවීමක් ආරවුලක් එහෙනම් කාර්මික ආරවුලක් පවතින විට එම ආරවුල් සම්බන්ධයෙන් සේව්‍ය පක්ෂයට බලපෑම් කරන්න නැත්නම් බලපෑම් කර එම ආරවුල විසඳා ගන්න කිව්වත් කමක් නැහැ සේව්‍ය පක්ෂයට බලපෑම් කිරීමට වෘත්තීය සමිති උපයෝගී කරගන්නා විවිධ ක්‍රියාමාර්ග නැත්නම් වෘත්තමය ක්‍රියාමාර්ග තේරුණාද එනම් කියලා අපි තව ක්‍රමයක් ඔක තියෙනවා නිර්වචනය කරන්න සේවක ඉල්ලීමක් දිනා ගැනීම පිණිස සේවා යෝජකයන්ට එරෙහිව ගනු ලබන විවිධ සාමූහික සේවක ක්‍රියාකාරකම් සේවක ඉල්ලීමක් එහෙම කිව්වොත් කමක් නැහැ සේවක ඉල්ලීමක් දිනා ගැනීම පිණිස නැත්නම් ඉල්ලීම් කිව්වොත් කමක් නැහැ බහුවචනේ ඉල්ලීමක් හෝ ඉල්ලීම් දිනා ගැනීම පිණිස සේවා යෝජකයන්ට එරෙහිව ගනු ලබන විවිධ සාමූහික සේවක ක්‍රියාකාරකම් බොහෝ විට ඒවා තීරණය කිරීම හා මෙහෙයවීම වෘත්තීය සමිතිය විසින් ඉටු කරයි. බොහෝ විට මේ කාර්මික ක්‍රියාවන් තීරණය කරන්නේ ක්‍රියාවට නගන්නේ කවුද? වෘත්තීය සමිතිය. මොනවද ඒ කාර්මික ක්‍රියාවන්? එකක් තමයි go slow. මොකක්ද ඒ කියන්නේ? සෙමින් වැඩ කිරීම. go slow කියන්නේ මොකද්ද? සෙමින් වැඩ කිරීම. සෙමින් වැඩ කිරීම මොකද්ද මේ කියන්නේ? සෙමින් වැඩ කිරීම කියන්නේ සේවකයෝ රාජකාරියට වාර්තා කරනවා තනතුරට දාලා රාජකාරීන් වල සුපුරුදු පරිදි යෙදෙනවා හැබැයි මන්දගාමී ලෙස නැත්නම් කලින් ඉටු කළ කාර්යයන් ඉටු කිරීමට ගත කළ කාලයට වඩා වැඩි කාලයක් ගත කරලා මන්දගාමී ලෙස ඉටු කරනවා ඒක තමයි go slow කියන්නේ. එතනදී සුපරීක්ෂකයෝ අංශභාර කළමනාකරුවෝ විශේෂයෙන් සුපරීක්ෂකයෝ බලපෑම් කර ඉක්මන් කරන්න. හරි සර් හරි ඉක්මන් කරනවා. පුළුවන් විදිහට තමයි කරන්නේ. අපිත් මිනිස්සුනේ කියලා ඒ වගේ ප්‍රකාශ මගින් ඒත් ඉක්මන් කරන්නේ නැහැ. ඒතර ඇක්ෂන් එකක් ගන්න බෑ වැඩ කරනවානේ. නිකන් ඉන්නෙත් නැහැ. පැයටේම වැඩ. හැබැයි ධාරිතාවය අඩුයි. ඇයි සෙමින් කරන්නේ? තේරුණාද? ඒතර එක අතකින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් නිසා කාර්මික ක්‍රියාවක් නිසා ඇක්ෂන් ගන්න බෑ. ඔබ දන්නවනේ ඒක. වෘත්තීය සමිතිය ගන්න මේ කිසිදු කාර්මික ක්‍රියාවකට එරෙහිව සේවකයන් විරුද්ධව විනය පරීක්ෂණ පවත්වලා විනය දඬුවම් දෙන්න බෑ. ඒකනේ ස්ට්‍රයික් කරා කියලා සේවක අයින් කරන්න බෑ. වෘත්තීය සමිතියක තීරණයක් මත වෘත්තීය ක්‍රියාමාර්ගයවත් කාර්මික ක්‍රියාවන් දියත් කිරීමේදී ඊට දායක වූ ශ්‍රමිකයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්න බෑ. එකක් අනිත් එක දැන් මෙතන කොහොමද බෑ වැඩ කරනවානේ. තේරෙනවද? එකම දේ වැඩ පමා කිරීම. තේරෙනවද? එහෙනම් අදාළ කාර්යයන් කියලා දාමු. අදාළ කාර්යයන් ඉටු කිරීමට හිතාමතා නෙවෙයි purposely හිතාමතා වැඩි කාලයක් ගත කරමින් මන්දගාමී ලෙස සේවයේ යෙදීම මන්දගාමී ලෙස සේවයේ යෙදීම. ඕක තමයි සෙමින් වැඩ කිරීම කියන්නේ. අදාළ කාර්යයන් ඉටු කිරීමට හිතාමතා වැඩි කාලයක් ගත කරමින් මන්දගාමී ලෙස සේවයේ යෙදීම. go slow. ඕක බොහොම ඒ කියන්නේ කාර්මික ක්‍රියාවන්ගේ ප්‍රාථමිකම මට්ටමේ කාර්මික ක්‍රියාව. දෙවෙනි එක තමයි works to rule. මොකක්ද ඒ කියන්නේ? අකුරට වැඩ කිරීම. අකුරට වැඩ කිරීම. අකුරට වැඩ කිරීම. මේක ඔයගොල්ලෝ අහලා තියෙනවා. ගෙදර දොරේ කතාව අපි අද අකුරට වැඩ. අද අසවල් ආයතනයේ සේවක අකුරට වැඩලු නේද? මම ගියා ඒ වැඩේ කරගන්න කොහෙද අද සේවක අකුරට වැඩනේ කෙරුන්නේ නැහැ. හතරමාරකම හිටිය වැඩ කෙරුන්නේ නැහැ අකුරට වැඩේ නැද ඒගොල්ලෝ. නැත්තම් මට මෙලහට කරගෙන ඉන්න තිබුණා.
ඔහොම ඇහිලා ඇති. මොකද්ද මේ අකුරට වැඩ කියන්නේ? අකුරට වැඩ. ඒ කියන්නේ A to Z වැඩ කියන එක නෙමෙයි. A to Z නම් හොඳයිනේ. අකුරට වැඩ කියන්නේ රැකියාවට අදාළ මූලික කාර්යයන් නැත්නම් රැකියා ගිවිසුමට අනුව පත්වීම ලිපිය ගිවිසුමේ තියෙන කළ යුතු කාර්යයන් ගිවිසුමට අනුව සහ ආයතනයේ ප්‍රතිපත්තිවලට අනුකූලව රැකියාවට අදාළ කාර්යයන් ඉටු කරනවා. මූලික කාර්යයන් ඉෂ්ට කරනවා. හැබැයි අවශ්‍යතාවය අනුව සොයා බලා අමතර කාර්යයන් කිසිවක යෙදෙන්නේ නැහැ. අවශ්‍යතාවය අනුව සොයා බලා අමතර කාර්යයන් කිසිවක යෙදෙන්නේ නැහැ. එතනත් මොකද වෙන්නේ? රුසයෝක වැඩ කරනවා. දඩුවමක් දෙන්න බෑනේ. කාර්මික ක්‍රියාවක් නිසා කොහොමත් පොදුවේ මේවට එරෙහිව ඇක්ෂන් ගන්න බෑ. තේරෙනවද? අපි කාර්මික ක්‍රියාව කියන අමතක කරොත් එහෙම ඒත් ඇක්ෂන් ගන්න බෑ. ඇයි? ඉතින් වැඩ කරනවනේ. රැකියාවට අදාළ මූලික කාර්යයන් කරනවා. පත්වීමේ ලිපිය. නැත්නම් රැකියා ගිවිසුම නැමැති රැකියා ගිවිසුම කියන්නේ පත්වීමේ ලිපියනේ. රැකියා ගිවිසුම නැමැති පත්වීමේ ලිපිය සඳහන් සියලුම කාර්යයන් කරනවා. හැබැයි අතිරේක කාර්යයන් කරන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු රෝහලක හෙද නිලධාරියෙක් ගත්තොත්, ඒ කියන්නේ මේල් නර්ස් කෙනෙක් ගත්තොත්, එයාට තියෙනවනේ රාජකාරියක් වැඩ බාර ගත්ත ගමන් එයාගේ වාට්ටුවේ සියලුම ඇඳල් ළඟට ගිහිල්ලා ඇඳ හිසපත් කියලානේ කියන්නේ. ඇඳ හිසපත් වල වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙනවා, බෙහෙත් ලියලා තියෙනවා. අපි තුමේ ඩියුටි බාර ගන්න රෑ 4 කියලා. රෑ 7 ඉඳන් උදේ 7 වෙනකම්. එහෙනම් 7න් පස්සේ ආපු ගමන් එයාට ඒ ඇඳ හිසපත් මත කියවලා ඒ අවශ්‍ය බෙහෙත් බල බෙහෙත් ටික දෙනවා. ඊට පස්සේ තියෙනවා සමහර රෝගීන්ට පැය දෙකෙන් දෙකට උණ බලලා ලේඛන එක වාර්තා කරන. ඒකත් කරනවා. සමහර රෝගීන්ගේ වරින් වර යූරින් පාස් වීම චෙක් කරන්න තියෙනවා. කොච්චර ප්‍රමාණයක් පාස් වෙනවද කියලා ඒකත් ලියන්න ඕනේ. ඒකත් කරනවා. උදේ පාන්දර සමහර අයට ගෙන් ලේ අරගෙන එක ලේ පරීක්ෂණ සඳහා යවන්න තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් කරන්න බෑ කරන්න. හැබැයි වෙන මුකුත් කරන්නේ නැහැ. අපි හිතමු කිසියම් රෝගියෙක් හදිසියේ රාත්‍රී කාලේ වතුර ඉල්ලලා අඬනවා. කෑ ගහනවා. බඩගිනි කියලා තේ ටිකක් ඉල්ලනවා. දෙන්නේ නැහැ. ඒව දෙන්නේ නැහැ. තේරුණාද? එහෙම නැත්නම් කිසියම් රෝගියෙක් කියනවා මට මීට පෙරට වඩා වේදනාවක් දැනෙනවා. මාව දොස්තර මහත්තයාට යොමු කරන්න. සාමාන්‍යයෙන් වාට්ටුවේ ප්‍රධාන දොස්තර මහත්මයා ඒ වගේ හවුස් ඔෆිස් එකේ ඉන්නවනේ. ඒගොල්ලන් ඔන් කෝල් එන්න ඕන හදිස්සියක් වුණොත් ඒගොල්ලන්ට කෝල් කරන්නෙත් නෑ. ඒව අමතර දේවල්. තේරෙනවද? අන්න ඒක තමයි අකුරට වැඩ කියන්නේ. රයිට්. එතකොට රැකියාවට අදාළ මූලික කාර්යයන් ඉටු කළද රැකියාවට අදාළ මූලික කාර්යයන් ඉටු කළද අවශ්‍යතාවය අනුව සොයා බලා අමතර කාර්යයන් ඉටු නොකිරීමයි. අමතර කාර්යයන් ඉටු නොකිරීමයි. ඕක තමයි අකුරට වැඩ කිරීම කියන්නේ. ඊළඟ කාර්මික ක්‍රියාව තමයි sit in. ඒ කියන්නේ මොකද්ද? සේවයේ නොයදීම. sit in කියන්නේ මොකද්ද? වාඩිලා ඉන්නෝ කියන අර්ථනේ තියෙන්නේ. sit in කොහොමද? වාඩිනවා වගේ. ඕ වාඩිලා ඉන්නෝ කියන වැඩ කරන්නේ. ඒ අර්ථෙම තමයි තියෙන්නේ. සේවයේ නොයදීම. සේවයේ නොයදීම. සේවයේ නොයදීම. මේ කියන්නේ සේවකයින්
තම රැකියාවට සේවා ස්ථානට වාර්තා කරනවා. හැබැයි වාර්තා කළාට රැකියාවට අදාළ කටයුතු ඉටු කිරීමෙන් බැහැර වෙලා ඉන්නවා. එම කටයුතු ප්‍රතික්ෂේප කරනවා. පැහැදිලිනේ? සේවයට නොපෙමිණෙන්නෙත් නැහැ. තේරෙනවද? මතු පිටින් සේවක ප්‍රවාසිතාවයක් නැහැ. ඒ හැමදාම වැටෙනවනේ. නමුත් යටිපිටින් බැලුවම ප්‍රවාසිතාවයක් තියෙනවා. මොකද අපි දන්නවා ප්‍රවාසිතාවය කියන්නේ ඇබ්සෙන්ටිසම් කියන්නේ නොපැමිණීම විතරක් නෙවෙයි. පැමිණියද රැකියාවේ රාජකාරී නොකරන තත්ත්වයක් නම් ඒකත් ප්‍රවාසිතාවය තමයි. ඒ කියන්නේ සේවකයාගෙන් සේවය අහිමි වෙන කාලය. පැය වලින් හරි දින වලින් හරි. එහෙනම් වැඩට ආව පැයටම වැඩ කරේ නැහැ. එහෙනම් සේවය අහිමි වුණානේ ඒකත් ප්‍රවාසිතාවයක් තමයි. බැලු බැලමට ප්‍රවාසිතාවයක් නැහැ. ඇයි? බැලු බැලමට සියලුම සේවකයෝ පැමිණලා ඉන්නවා. එහාට මෙහාට විදිනෝ පේනවා. වැඩ කරන්නේ. සමහර කාර්යාලයක වැඩ කරන මේසයක පුටුවක වාඩිලා වැඩ කරන කෙනෙක් නම් තමන්ට එක එක දේවල් පුද්ගලික දේවල් ලියනවා, කුරුටු ගන්නවා, සමහරට ලෙජර් පොත් අරගෙන ඒවා නිකන් චෙක් කර කර ලියන බව පේනවා. නමුත් ලියන දෙයක් නැහැ. වැඩ කරන්නෙම නැහැ. ඒක තමයි සිටින් කියන්නේ. එhmenan සේවයට වාර්තා කළද රැකියාවේ රාජකාරීන් ඉටු කිරීමෙන් බැහැරව සිටීමයි. අපි ඊළඟට බලමු හතරවෙනි එක. Abstain from working overtime. Abstain from working overtime. මොකක්ද abstain කියන්නේ? ප්‍රතික්ෂේප කිරීම කියන එක. තේරුණා? ඉටු නොකිරීම කියන එක. ඒ කියන්නේ overtime කියන්නේ මොකද්ද? අතිකාල. ඒ කියන්නේ අතිකාල සේවාවන්ගෙන් බැහැරව සිටීම. නැත්නම් අතිකාල, එහෙම නැත්නම් අතිකාල සේවා ප්‍රතික්ෂේප කිරීම. හෝ කියලා නම් දාමුනේ. හෝ අතිකාල සේවාවන්ගෙන් බැහැරව සිටීම. හෝ අතිකාල සේවා ප්‍රතික්ෂේප කිරීම. ඒ කියන්නේ වැඩ කරනවා. සාමාන්‍ය පරිදි රැකියාවට වාර්තා කරනවා. රැකියාවේ නැත්නම් තනතුරට හිමි තනතුරට අදාළ රාජකාරී ඉෂ්ට කරනවා. හැබැයි નિયમિત සේවා කාලය පැය 8ද 9ද එයින් පස්සේ පැය 2ක 3ක අතිරේක සේවයේ යෙදීමක් ඉල්ලීම් කරාට එයා ඉදිරිපත් වෙන්නේ නැහැ. මොනවා හරි හේතුවක් කියලා එක බේර ගන්නවා. මට අද මහන්සි උණ වගේ නැත්නම් අපේ ගෙදර අම්මට අසනීපයි මම ගෙදර ඉන්න ඕනේ මොනවා හරි හේතු කිය ඕවර් ටයිම් එකෙන් පැනලා යනවා. ඒතර එයා රැකියාවෙන් අයින් කරන්න බෑ. විනය විරෝධී වෙන්නෙත් නැහැ. කාර්මික ක්‍රියාවක් නිසා කොහොමත් පොදුවේ මේවට විරුද්ධ ඇක්ෂන් ගන්න බෑ. කාර්මික ක්‍රියාව අමතක කළත් දැන් මෙයා සාධාරණ හේතු කියනවා. අනික තමාගේ නියමිත රාජකාරී කළා. මේ අතිරේක සේවය තමයි ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් ඒකත් දැනෙනවා. සේවා යෝජකයන්ට ඒකත් දැනෙනවා. මේ ඕවර් ටයිම් එකක් දෙන්න ඉල්ලන්නේ තමන්ගේ හදිසි ඇණවුමක් ඉෂ්ට කරලා ඒ ඇණවුම තහවුරු කරගන්න. ඉතින් ඒ ඇණවුම ඉෂ්ට කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? නැවත ඉමින් ඉදිරියට කවදාකවත් ඇණවුමක් ලැබෙන්නේ නැහැ. ඒක ලොකු මොකද්ද? ආපස්සර යාමක් කියන ව්‍යාපාරය. ඒ නිසා ඒකත් ප්‍රධානම කාර්මික ක්‍රියාවක්. තේරෙනවද? ඕවර් ටයිම් නොකිරීම. අනිත් එක තමයි බොයිකොට්. දැන් සමහර අයගේ මතයක් තියෙනවා මේ බොයිකොට් කියන්නේ මොකද්ද? බොයිකොට් කියන්නේ කඩාකප්පල් කිරීම කියලා නෑ. කඩාකප්පල් කිරීම නෙවෙයි. කඩාකප්පල් කිරීම අයිති වෙන්නේ සැබොටේජ් වලට. මේ සැබොටේජ් කියන කඩාකප්පල් කිරීම. මේක මොකද්ද?
බොයිකොට් කියන්නේ වැඩ මග හැරීම. බොයිකොට් කියන්නේ මොකද්ද? වැඩ මග හැරීම. වැඩ මග හැරීම. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ එක්කෝ ආයතනයේ රාජකාරීන් වලින් අපි ඈත් වෙන. කියන්නේ ආයතනයේ රැකියාවට වාර්තා කරනවා කරලා විවිධ උපක්‍රමික ලෙස ආයතනයේ රාජකාරීන්ගෙන් බැහැර වෙනවා. සමහරට අසනීපයි. මට ඔළුව කැක්කුම කරකැවිල්ල වගේ කියලා තමන්ගේ රෙස්ට් රූම් එකට ගිහිල්ලා මේසෙට ඔළුව ගහන් ටිකක් නිදා ගන්නවා. ආයි එනවා. ආයි කියනවා තාම ෆිට් නෑ වගේ. මගේ ඇස් දෙක නිකන් පේන්නේ නැතු වෙනවා වගේ. ඕම කියලා මොනාරි අසනීප ගතියක් පෙන්නලා. එහෙම නැත්නම් සමහරට තමන් වොෂ් රූම් එකට යන්න වෙනවා. මට බඩේ අමරොත් වෙනවා කියලා විටිමීට යනවා එනවා. ඒකෙන් වැඩ වල යෙදීමෙන් ඈත් වෙනවා. ඒ වගේ උපක්‍රමිකව තනතුරේ රාජකාරීන්ගෙන් බැහැර වෙනවා. බැහැර වී හෝ එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ වගේ දේවල් මොකද කරන්නේ? ක්‍රියාවිරහිත කරනවා. යන්ත්‍රෝපකරණ වගේ දේවල් හිතාමතාම ක්‍රියාවිරහිත කරනවා. ක්‍රියාවිරහිත කරලා මොකද කරන්නේ? ඒ નિયમિત මෙහෙයුම් ක්‍රියාවලිය අඩපණ කරනවා. નિયમિત මෙහෙයුම් ක්‍රියාවලිය අඩපණ කරනවා. ඒක තමයි වැඩ මගහැරීම කියන්නේ. එතකොට එකක් තමන් විසින් සේවකයා විසින් උපක්‍රමිකව වැඩ කිරීමෙන් ඈත් වෙලා ඉන්නවා. අනික් අතින් යන්ත්‍රෝපකරණ වැනි දේවල් අක්‍රිය කරලා මොකද කරන්නේ? මෙහෙයුම් කටයුතු අඩපණ කරනවා. ඒක තමයි මෙන් අදහස් කරන්නේ. අපි කෙටියෙන් එක පැහැදිලි කිරීමක් ලියාගමු. උපායශීලී ලෙස රැකියා කාර්යයන්ගෙන් බැහැරව සිටීමෙන් හෝ යන්ත්‍ර ක්‍රියාකාරීත්වය අක්‍රිය කිරීමෙන් හෝ මෙහෙයුම් කටයුතු මොන පනද? අඩපණ කිරීම. අඩපණ කිරීමයි. ඊළඟ එක තමයි සැබොටේජ්. අන්න ඒක තමයි කඩාකප්පල් කිරීම කියන්නේ. බොයිකොට් නෙවෙයි. බොයිකොට් කියන්නේ වැඩ මගහැරීම. වැඩ මගහැරීමෙන් මෙහෙයුම් කටයුතු අඩපණ කරන එක. සැබොටේජ් කියන්නේ කඩාකප්පල් කිරීම. කඩාකප්පල් කිරීම. මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ මේකත් ආයතනයේ මෙහෙයුම් කටයුතු අඩපණ කිරීමම තමයි. තේරුණාද? මේ මෙහෙයුම් කටයුතු අඩපණ කිරීම වෙනස් වූ ක්‍රියාමාර්ග තුලින් තමයි සිදු කරන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු යන්ත්‍රවල එක්ක යන්ත්‍ර අක්‍රිය කරනවා. යන්ත්‍රවල කිසියම් කොටසක් හානි කරනවා. කිසියම් කොටසකට හානි කරනවා. අපි හිතමු මොනවා හරි යන්ත්‍රවල ඉන්ජෙක්ටර් එකක් තියෙනවා කියලා. ඒ අලුත් ඉන්ජෙක්ටර් එක අයින් කරලා පරණ ඉන්ජෙක්ටර් එක හයි කරනවා. ටික වෙලාවකට මොකද වෙන්නේ? යන්ත්‍රේ වැඩ කරන්න අක්‍රිය වෙනවා. එහෙම නැත්නම් යන්ත්‍රයක වටිනා කොටසක් ගලවලා දානවා. ගලවලා සමහරට ඒක සඟවනවා. සමහර විට අසල තියෙන්නේ ගගක් නම් ගගට විසි කරනවා. හොයාගන්න බෑ ඒක. ඒ යන්ත්‍ර වැඩ කරන්නේ නැහැ. ඒ යන්ත්‍ර වැඩ කරන්නේ නැතුව අනිත් සෙසු යන්ත්‍ර ක්‍රියාත්මක කළ වැඩක් නැහැ. තේරුණාද? ඇඟලුම් ආයතනයක් කියන්නකෝ. ඇඟලුම් ආයතනයක තියෙන්නේ පළවෙනි කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථානට ගමන් කරලා
නිමෙදුම් නිෂ්පාදනයනේ. එතකොට මැදයන්ටයක ක්‍රියාකාරීත්වය නැත්තම් බාගෙට ඇඳුම් මහලා තියන්නේ නැහනේ. එහෙම නැත්තම් යන්ට දොරගලු දානවා. යන්ට නැත්තම් ගබඩා. ගබඩාවේ තමයි අමුඩාවේ තියෙන්නේ. මෙවලම් තියෙන්නේ. අමුඩාව එළියට ගන්න විදියක් නැහැ. දොරගලු දානවා. දොරගලු දානවා කියන්නේ මොකද්ද? දොරගලු දානවා කියන්නේ ගෙම්බොනේ මොකද්ද? ඉබ්බ දානවා. ඉබ්බා කියලා කියන්නේ පැඩ්ලොක් එක තේරෙනවද? පැඩ්ලොක් එක ලොක් කරනවා. සමහරට ආයතනයේ හවසට අපි දුම් ෆැක්ටරි මැනේජර් නැත්නම් ඇසිස්ටන්ට් ෆැක්ටරි මැනේජර් නැත්නම් ෆෝමන් වෙන්න පුළුවන්. වගකීම් නිලධාරී තමයි අවසානයේ ඔක්කොම මේන් ඩෝ එක ගබඩාවේ වහලා පැඩ්ලොක් එක දාලා ඒකේ අර යතුරු පව පෙට්ටියක දාලා සීල් කරනවනේ. ඒක බාර දෙන්න සිකියුරිටි එකට. ඒතර ඒ සිකියුරිටි එකෙන් නැවත පරීක්ෂා කරලා බලනවා මේ පෙට්ටිය අර ගම් ටේප් ගාලා තියෙන ඒවා අර ගම් ටේප් ගාලා සීල් ගහලා තියෙන්නේ. අස්සම් කරලා තියෙන්නේ ෆෝමන් හරි ෆැක්ටරි මැනේජර් හරි. ඒවා වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ කඩලා කවුරුයි. බල්ලා තමයි අපහු බාර ගන්න. හරිද? කොහොම හරි උපක්‍රමිකව අපි හිතමු සේවකෙක් ඇතුලේ හැංගිලා ඉඳලා අර පැඩ්ලොක් එක කපලා කඩලා අයින් කරලා සේවකයෙක්ගේ පැඩ්ලොක් එකක් දානවා. දාලා එයා අපි හිතමු කොහොම හරි වහලෙන් හරි යම් තැනකින් එයා උපක්‍රමිකව එළියට එනවා. දැන් හෙට උදේ එනවා. ෆෝමන් හරි ෆැක්ටරි මැනේජර් ඇවිල්ලා පැඩ්ලොක් එකට අවශ්‍ය කී එක සිකියුරිටි එකෙන් නැත ආරක්ෂක අංශයෙන් අරගෙන අරින්න යනවා. අරින්න යනකොට වරින්න බෑ. යතුරු වෙනස්. පැඩ්ලොක් එක වෙනස් කරලා. අන්න එහෙනම් දැන් ඒ පැඩ්ලොක් එක කඩනකම් ඒ ගබඩාව විවෘත කරනකම් මොකද වෙන්නේ? මෙහෙයුම් කටයුතු අඩපණ වෙනවා. සමහර යන්ත්‍රවලට පුළුවන් මේ වගේ ලොක් කරන්න දොරගුළු දාන්න පුළුවන්. යන්ත්‍රත් දොරගුළු දාන්න පුළුවන්. මොකද වෙන්නේ? එදා දවසම සමහර දවස් කීපයක්ම වැඩ කරන්න බැරි වෙනවා. යන්ත්‍රයක පාට් එකක් ගන්නලා අපි ගඟකට මුහුදකට විසිකලා දැම්මොත් මොකද වෙන්නේ? මේ පාට් එක සමහරට ලංකාවේ නැහැ. විදේශකින් ගෙන්වන්න වෙනවා. සතියක් දෙකක් යනවා. ඒ වෙනකම් වැඩ කරන්න වෙන්නේ. ඒක තමයි කඩාකප්පල් කිරීම කියන්නේ. ඉබේ ඇති වෙච්ච නෙවෙයි සේවකයන් විසින් කරපු ක්‍රියාවන් මගින් ඇති වෙච්ච දේවල්. කඩාකප්පල් කිරීම. එහෙමනම් මෙහෙම ලියමු. යන්ත්‍ර වල කොටස් ගලවා ඉවත් කිරීම. සංගෝනෝ වෙන්න පුළුවන්, සේවකෝ ගෙදර අරන් යනවා වෙන්න පුළුවන්, ළඟ ගඟක් නම් ගඟට විසි කරනවා වෙන්න පුළුවන්, වනගත ප්‍රදේශය නම් ඒ වනගත ප්‍රදේශ දානවා වෙන්න පුළුවන්, ඉවත් කිරීම. ඒ වගේම යන්ත්‍ර හා ගබඩා දොරගුළු දැමීම වැනි ක්‍රියාවන් මගින් මෙහෙයුම් කටයුතු අක්‍රිය කිරීමයි. මෙහෙයුම් කටයුතු අක්‍රිය කිරීමයි. ඊළඟට ෆාස්ට්. මොකද්ද ෆාස්ට් කියන්නේ? වේගය කියලා වේගයටත් කියනෝනේ. මෙතන ෆාස්ට් කියන්නේ ෆාස්ටින් ඉන්නෝ කියන්නේ. දැන් ඔය මුස්ලිම් භක්තිකයෝ අවුරුද්දකට මතින් දෙපාරක් ෆාස්ටින් ඉන්නවා. ඒ කියන්නේ ආහාර පාන නොකර යම් කාලයක් ඒගොල්ලෝ ආගමිකව ගත කරනවා. නෝම්බි කියලා කියන්නේ. ඒ වගේ අපි සමහර රුධිර පරීක්ෂණවලදී කොලෙස්ටරෝල් වලට එහෙම රුධිර පරීක්ෂණවලදී මොකද වෙන්නේ? පැය 12ක් 14ක් නිරාහාරව ඉන්න වෙනවා. ඒ නිරාහාරව සිටීම තමයි ෆාස්ටින් කියන්නේ. ඒ අර්ථයෙන් මෙතන ෆාස්ට් කියන්නේ උපවාසය කියන එක. උපවාසය මේකත් කාර්මික ක්‍රියාවක්. උපවාසය තේරුණාද? මේ කියන්නේ එක්කෝ ආයතනයේ ඉදිරිපිට, හරිද? ආයතන ඉදිරිපිට පාරේ ආයතන තාප්පිට සමහරට හේතු වෙලා පුංචි ඉට්ටෙද්දකින් ආවරණයක් හදාගෙන නොකානොබී ඉන්නොත් තමන්ගේ ඉල්ලීම් ගැන සඳහන් කරලා ස්ලෝගන් තියෙන සටන් පාට රැගත් පුවරුවක් හෝ පුවරු කීපයක් වටේට තියාගෙන
නිසොල්මනේ ඉන්නවා. නිදාගන්නෙත් නැහැ. රැට නම් නිදාගන්නවා තියෙන අපි දන්නේ නැන්නේ. දවල් කාලේ නිදාගන්න බෑ මිනිස්සුන්ට පේනවා පාර යන පේනවා. එහෙම නැත්තම් ආයතනයේ පරිශ්‍රයේ ආයතනයේ මිදුලේ තියෙනවා ඉදිරිපිටම වතුර ටැංකියක්. ඒ ටැංකිය උඩ නැගලා හැමෝටම උපවාසයේ ඉන්නවා. එහෙම නැත්තම් අපි හිතමු මහජනයා ගැවසෙන ස්ථානයක් අපි හිතමු කොළඹ නම් ලිප්ටන් වටරවුම කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට හරි ජනප්‍රියයිනේ. ඒ වගේ මහජනයාට නිතර නෙතගැටෙන තැනක ප්‍රසිද්ධ ස්ථානයක निराहारව ඉන්නෝ ඉල්ලීම් ලැබෙනකම්. ඉල්ලීම් ලබා දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඉතින් මිය ඇදෙන්න පුළුවන්. නමුත් එහෙම මිය ඇදෙන්න දෙන්නත් බෑ. මිය ඇදුනොත් එහෙනම් එයාගේ පවුලේ ඥාතීන් ආයතනයේ සේවකයෝ වෘත්තීය සමිති නියෝජිතයෝ අධිකරණේ නඩු පවරලා සේවා යෝජකයා ජීවිතයක් විනාශ කරා කියලා හිතාමතා විනාශ වෙන ඉඩ හැරියා. සේවා යෝජකයා තමන්ගේ වගකීම් පැහැර හැරලා මේ ජීවිතේ විනාශ කරලා මේක මිනිමරුවක් තත්ත්වයට ගෙනල්ලා විශාල ආందోලනයක් කරලා අධිකරණයේ සමහරට විශාල දඬුවම් ලැබෙන්න පුළුවන්. මිය ගියාගේ පවුලයට කෝටි ගාණක් ගෙවන්න කියලා නියෝගයක් එන්න පුළුවන්. ඒ නිසා ඒකත් අවදානම්. ඒ නිසා මේ උපවාස වලට බොහොම බයයි සේවා යෝජකයෝ. මොකද ආයතනයේ දේපල වලට හානි කරලත් නැහැ. තේරෙනවද? යන්ත්‍රෝපකරණ කෑලි ගල් වල සංගවලත් නැහැ. කඩා කප්පල්කාරී වැඩ කරලා නැහෙනි. තේරෙනවද? බොහොම අහිංසක විදියට තමන්ගේ ශරීරයට තමා විසින්ම දුක දෙමින් තමන්ගේ ඉල්ලීම් දිනාගෙන උත්සාහ කරනවා. බොහොම අවිහිංසාවාදී කාර්මික ක්‍රියාවක් මේක. කරන්න දෙයක් නැහැ. ඒ නිසා බොහෝ විට සේවා යෝජකයන් මේකට බයයි. මොකද ජීවිතත් එක්කනේ සෙල්ලම් කරන්නේ. තේරෙනවද? ජීවිතයත් මරණයත් අතර සටන් ක්‍රීමත් මේ කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම බොහෝ විට මේ උපවාසය ප්‍රබලම කාර්මික ක්‍රියාවක් වෙන එක ලදරු ලාමක ප්‍රාථමික කාර්මික ක්‍රියාවක් නෙවෙයි. ද්විතීක කාර්මික ක්‍රියාවක්. පරිණත කාර්මික ක්‍රියාවක්. තේරෙනවද? බොහෝ විට ඉල්ලීම් ලබා ගන්න පහසුම ක්‍රමයක් ඒක. එතකොට අපි ඒක ලියමු මෙහෙම. ආයතනය ඉදිරිපිට හෝ ආයතනය ඉදිරිපිට හෝ ප්‍රසිද්ධ ස්ථානයක, ඒ කියන්නේ මහජනයා ගැවසෙන ස්ථානයක, ප්‍රසිද්ධ ස්ථානයක निराहारව ගත කරමින් සේවක අයිතිවාසිකම් දිනා ගැනීමට කැපවීමයි. ඊළඟ එක තමයි පිකටින්. ඔකට සිංහලෙන් කියලා කියනවා පිකටින් කියලා කියනවා. සිංහලෙන් පිකටින්. නැත්තම් කියනවා පිකට් ගැසීම. ක්‍රිකට් ගැසීම නෙවෙයි. ක්‍රිකට් නේ ප්‍රහුරුනේ. පිකට් ගැසීම. පොකට් ගැසීමත් නෙවෙයි නේ. අර පිට් පොකට් කියන එකේ. පිකට් ගැසීම. තව සිංහල නමක් තියෙන පේපර් එකේ පවයන ප්‍රතිබාහනය. පිකටින් කියලා මේ ඉංග්‍රීසි වචනේ සිංහලෙන් පේපර් එකේ එනවා. පිකට් ගැසීම කියලා දෙන්න පුළුවන්. ප්‍රතිබාහනය කියලා තමයි හරිම සිංහල වචනේ. මතක තියාගන්න මේක ප්‍රතිබාහනය සම්බාහනය නෙවෙයි. සම්බාහනය කියන්නේ මසාජින් ක්ලිනික් වල කරන්නේ. ඒක සෞඛ්‍ය විද්‍යාත්මක තෙරපි එකක් නේ ඒක. මිනිස්සුන්ගේ ඇඟේ ලෙඩ රෝග සුවපත් කරන්න. ඒ වගේම ඇඟේ තියෙන මේ අස්ථි සම්බන්ධ ඇටවල තියෙන රෝගී තත්ත්වයන් නැති කරන දෙන තෙරපි ෆිසියෝതെරපි සිස්ටම් එකක් නේ ඒක. මොකද්ද? සම්බාහනය. මම මේ වචනේ මතක් වුණේ උසස් පෙළ විභාගෙදී 2000 වසරේ මුල හරිය විතර පේපර් එකක මට මතක නැහැ වර්ෂය දැන් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට පේපර් එකේ කෙලින්ම තිබුණේ සම්බාහනය වරහන් ඇතුලේ පිකටින් සිංහලෙන් පිකටින් යන්නේ අදහස් කරන්නේ කොහොමද? බලන්න. සම්බාහනය වරහන් ඇතුලේ හොඳ වෙලාවට පිකටින් කියලා සිංහලෙන් තිබුණා මේ විදිහට පිකටින් කියලා. තේරුණාද? යන්නේ අදහස් කරන්නේ කොහොමද?
වැරදිලාවත් වරහන් ඇතුළේ පිකටින් වචනේ දුන්නේ නැත්තම් මොකක්ද ඇතින තත්ති. එහෙනම් ළමයි දන්න එළියයි සම්භාහණය ගැන. මසාජින් ක්ලිනික් ගැන ලියයි. නොදන්න කෙනා මොකද වෙන්නේ? අන්ධ බන්දලා නිකන් ඉදී. ඒක ලොකු බරපතල වරදක්. ඒ වරුදු වෙච්ච. ඒ කියන්නේ ඒක ට්‍රාන්ස්ලේෂන් එකේ වරදක් වෙන්න පුළුවන්. අපි දන්න තරමින් ප්‍රශ්න පත්‍රයේ බාර මහාචාර්යවරයා හදන ප්‍රශ්න පත්‍රයේ සිංහල සම්බන්ධ විශාරද ගුරුවරයෙක් හෝ ගුරුවරයෙක් විසින් පරීක්ෂා කරනවා. තේරෙනවද? ඒකවල ළමයට අවාසියක් උනේ නෑ මම හිතන විදිහට පිකටින් කියලා තිබිච්ච නිසා. අර ප්‍රතිභාහනේ සම්භාහනේ පැටලිලා. ඒ නිසා මත දෙන සම්භාහනේ නෙමෙයි ප්‍රතිභාහනේ. වරද්ද ගන්න එපා. මොකද්ද මේ කියන්නේ? දැන් අපි කතා වෙනෝනේ. ආපෝ ඒ පැත්තේ අද ඒ කම්පැනිද අද ඒ කම්පැනි පැත්ත බලාත යන්න බෑ. එතන ලොකු පිකට් එකක්. අද ලොකු පිකටින් එකක්. එහෙමනේ කියන්නේ. දැන් අපි හිතමු ඕගොල්ලෝ අම්මලා කියනවා ඉස්කෝලේ යනකොට නැත්නම් ක්ලාසස් යනකොට නැත්නම් යාළුවෙක් එක්ක ගමනක් යනකොට පුතේ මෙන්න මේ ටෙලිෆෝන් බිල වල විතර මේක ටෙලිකොම් එකට ගෙවලා එන්න. ආපෝ පිට්ටු කරන්න එපා. අද ටෙලිකොම් එකේ ලොකු පිකටින් එකක්. එතන පුදුම සෙනඟක් ඉන්නේ පාරේ. වාහන බ්ලොක් වෙලා. එහෙම කියනවනේ. ඒක අපි දන්නවා පිකටින් කියන එක නම් මොකක්ද? තේරෙනවද? මම පින්නු එක උදාහරණයක්. ගෙවල් වල ඔක සාමාන්‍ය ව්‍යවහාරයක් තියෙනවනේ. ගෙදර දොරේ දන්නවා මොකද්ද මේ පිකටින් එකක් කියන්නේ. මොකද්ද පිකටින් කියන්නේ? අපි දන්න දලවසින් පිකටින් කියන්නේ උද්ඝෝෂණයක්. නේ? පාරට බහැලා සමහරට ඔය මොනවද සටන් පාට ස්ලෝගන් සටන් පාට වැටුප් වර්ධකේ වහා ලබා දෙනු මැනවිද නෑ ලබා දියව් එහෙමනේ ඔක්කොම දියවුණු තියෙන්නේ තේරෙනවද අපේ නැත්නම් අනියම් සේවකයන් සියල්ල පොරොන්දු වූ පරිදි ස්ථිර සේවයට පමුණුවත්වා එහෙම කියනවද නෑ වහා ස්ථිර කරව් ඔක්කොම කරව් දියව් එහෙමනේ කියන්නේ ඒ වගේ අපි දකින්නේ ඒක උද්ඝෝෂණයක් විදිහට. ඇත්තම උද්ඝෝෂණයක්ම තමයි නමුත් උද්ඝෝෂණයක්ම නොවේ. මේ පිකටින් කියන්නේ මේක බොහොම කෙටි කාලීන වැඩවැරීමක් දරුවනේ. වැඩවැරීම වැඩ වරණව කියන්නේ වැඩ නොකර ඉන්නවා. කෙටි කාලීන වැඩවැරීමක්. වැඩවැරීමක්. මේක බොහෝ විට කරන්නේ කෑම පැයේදී. හරියට කෑම පැයේදී. නැත්නම් කෑම අරගෙන කෑම පයෙන් පස්සේ තවත් පැයක්. කෑම පෑයෙන් පස්සේ තවත් පැයක්. බොහෝ විට කෑම පැයදී කරන්නේ. සමහර අය ඒක කියන්නේ තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් කෑම පැයදී කෑම අරගෙන බඩ පුරවගෙන තව පැයක් ආයතන ඉදිරිපිට සටන් පාට රැගත් ස්ලෝගන්ස් කියලා කියන්නේ අනියම් සේවකයන් පොරොන්දු වූ පරිදි වහා ස්ථිර කරව්. ඒ වගේ සටන් පාට රැගත් අරගෙන බෝඩ් අතතිව හරි නැත්නම් බෝඩ් එක ලී කැල්ලක් ගහලා හරි ඒකේ මූණ වහගෙන. ඒතර උඩ පේන්නේ යට හරි විතරයි පේන්නේ. සමහර කාන්තාවෝ ටිකක් ලැජ්ජයින් වැඩේට පේලියට ඉඳගෙන සටන් පාට තාලයකට කියමින් තේරෙනවද? අර ජින්ගල්ස් වගේ තාලයකට කියමින් පාලක පක්ෂයට බලපෑමක් කරන තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න. එහෙම නැත්නම් ඔය ආකාරයටම සටන් පාට රැගෙන අදාළ සේවකයෝ කෑම පැයේදී හෝ නැත්නම් ඊටාම කෙටි කාලයක් තුල ප්‍රසිද්ධ ස්ථානයක දැන් ආයතනයේ තියෙන ප්‍රසිද්ධ ස්ථානයක නෙවෙයි ප්‍රධාන පාරෙන් අතුරු පාරක ටික දුරක් ගියාම තමයි කාර්යාලයේ තියෙන ආයතනයේ තියෙන පේන්නේ ඒක. එහෙනම් ඔය කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට පේන දිනෝ දහක් ගමන් කරනවා. රාජ්‍ය නිලධාරීන්, දේශපාලනඥයින්, මහජනතාව, ලිප්ටන් මටරවුම තේරෙනවද? ඒ වගේ ප්‍රසිද්ධ ස්ථානයක මහජනයා ගැවසෙන ස්ථානයක ඔය දේව කරනවා. ඒකත් පිකට් එකක් තමයි. ඔය ක්‍රම දෙකටම පිකට් එක වෙනවා. තේරෙනවද? එක්ක ආයතන ඉදිරිපිට, එක්ක මහජනයා ගැවසෙන ස්ථානයක. අපි හිතමු දැන් මුහුදු වෙරළක නැත්තම් ගංගා ඉවුරක කුඹුක් ගස් සෙවනේ ගිහිල්ලා පිකට් එක කරලා කිසිම ප්‍රතිඵලයක් තියෙනවද? නැහැ. කාටද පේන්නේ? ගඟට විතරයි පේන්නේ. ගොළු මුහුදට විතරයි පේන්නේ. තේරුමක් නැහැ. ඒ නිසා මේක මහජනතාවට පේන්න ඕන. ප්‍රසිද්ධ වෙන්න ඕන. පාලක පක්ෂයට පොඩි ලැජ්ජාවක් ඇති කරන්න ඕන. පීඩනයක් ඇති කරන්න ඕන. බලපෑමක් ඇති කරන්න නම් ඒ හැම දිනකටම පේන තරක් වෙනවා. ඒකයි ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නේ. තේරෙනවද? එතකොට මේක සාමකාමී. ඒ වගේ තැනකට ගිහිල්ලා පාරේ වාහන ධාවනයට බාධා කරන්න බෑ. ඔය වැරදි වැඩ. එහෙම නොකර ඕන තරම් සටන් පාට තාලයකට කියමින් පැයක් දෙකක් ගත කරයි කියලා කාටවත් මුකුත් කියන්න බෑ.
ඒක සාමකාමීනි. ඒක සාමකාමී. පාරේ වාහන වලට ගමනාගමනට බාධා කළේ නැහැ. දේපල වලට හානි කරේ නැහැ. ලයිට් කණු පෙරළුවේ නැහැ. තේරුණාද? රජයේ දේපල වලට ගල් ගහලා විනාශ කරේ නැහැ. එන සාමකාමීව කරන්නේ. අපේ දුකනේ අපිට නොලැබෙනු අයිතිවාසිකම් ලබා ගන්න අපි දුක කියනවා සංවිධානාත්මකව. ඒක බොහොම මොකද්ද? ඒක බොහොම අවිහිංසාවාදී අහිංසකයි. තේරුණාද? ඒක ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? ඔන්න ඔක තමයි පිකට් ගැසීම නැත්නම් ප්‍රතිබාහනය කියන්නේ. අපි ඒක චුට්ටක් මේ වගේ සටහන් කරගන්න ඕනේ. සටන් පාට රැගත් පුවරු අතැතිව ආයතනය ඉදිරිපිට හෝ ප්‍රසිද්ධ ස්ථාන ඉදිරිපිට හෝ ප්‍රසිද්ධ ස්ථානයක මතකනේ ප්‍රසිද්ධ ස්ථානයක් කියන්නේ මහජනයා ගැවසෙන ස්ථානය. තේරෙනවද? ප්‍රසිද්ධ ස්ථානයක බොහෝ විට කෑම පෑ කියලා කියන්නේ කෑම පැයේදී බොහෝ විට කෑම පැයේදී සාමකාමීව සිදු කරන වැඩවැරීමකි. සාමකාමීව සිදු කරන වැඩවැරීමකි. මොකද අපිට කියන්නේ. දැන් මේ වැඩවැරීම සම්බන්ධයෙන් විභාගෙට අහලා තියෙනවා ඉස්සරහට අහන්න පුළුවන්. මේ පිකටින් නැත්නම් පිකට් ගැසීම ප්‍රතිබාහනය නීත්‍යානුකූලද නැද්ද? අහලා තියෙනවා. නැත්නම් ප්‍රතිබාහනය නීත්‍යානුකූල වන්නේ නීති විරෝධී වන්නේ කුමන අවස්ථාවද කියලා අහලා තියෙනවා. තේරුණාද? ඒ වගේම මේ පිකටින් නැත්නම් ප්‍රතිබාහනේ මූලික ඉලක්කය මූලික අරමුණ මොකක්ද කියලා අහලා තියෙනවා. ඉස්සරහට අහන්න පුළුවන්. මම දැක්ක දේ තමයි දැන් මේ අපි කාර්මික ක්‍රියාවන් දැන්ට සෑහෙන ප්‍රමාණයක් කතා කරලා ඉවරයිනේ. තව අපිට එකයි ඉතුරුනේ ප්‍රධාන එක. එහෙනම් මේ ඔක්කොගෙම නිතර වැඩිම වතාවක් පේපර් එකේ ප්‍රශ්න ඇහුවේ පිකටින් එක. ඇයි හේතුව? මොකක්ද හේතුව? මොකද ලංකාවේ අපි රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් වැඩිපුරම දකින්නේ මොකද්ද? පිකටින් තමයි. වැඩිපුරම දකින්නේ පිකටින්. ඒ බහුලව ලංකාවේ සුලභ කාර්මික ක්‍රියාවක් නිසා විය හැකි මේක විභාගයට නිරන්තරයෙන්ම අහනවා. එහෙනම් පිකටින් වල නැත්තම් ප්‍රතිබාහනේ මොකද්ද අරමුණ? අරමුණ තමයි පාලක පක්ෂයට එකවර බලපෑමක් කර තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමත් එසේ නොලදහොත් ඉන් ඔබට තියෙන වැඩවර්ජන ක්‍රියා මාර්ගයකට අවතීර්ණය වන බවට අනතුරු ඇඟවීමක් තමයි මේ පිකටින් එකකින් කරන්නේ. පිකට් එක නිකම් මේ උද්ඝෝෂණයක් විතරම නෙවෙයි. අපි භාවිතා කරන උද්ඝෝෂණය කියලානේ. තේරෙනවද? ඒගොල්ලෝ කමන්නේ කැම්පේදී කෑ ගහලා යයි. නෑ. ඒක විතරක් නෙවෙයි මේකේ පණිවිඩය තියෙනවා. මේක ඇතුලේ මෙසේජ් තියෙනවා, පණිවිඩ තියෙනවා. මොකද්ද? මේක පළවෙනි දේ පාලක පක්ෂයට බලපෑමක් කරනවා. තමයි ඉල්ලීම් දිනා ගැනීම සඳහා. බලපෑමක් කරමින් එසෙත් එහෙම බලපෑමක් කරලත් ඉල්ලීම් නොලැබෙනවා නම් ඉදිරියේදී වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවට අනතුරු ඇඟවීමක් පාලක පක්ෂයට කරනවා. ඕක තමයි මේකේ මූලික අරමුණ වෙන්නේ. එhmenan අපි මේක ලියමු වෙනම පිකටින් වල මූලික අරමුණ
පිළිමු පාලක පක්ෂයට බලපෑමක් කර තම ඉල්ලීම් දිනා ගැනීම සහ ඉල්ලීම් නොලැබෙන්නේ නම් නැත්නම් විසඳුම් ලැබෙන්නේ නැත්නම් ඉල්ලීම් නොලැබෙන්නේ නම් නැත්නම් තමන්ගේ ගැටලුව වලට විසඳුම් නොලැබේ නම් ඉදිරියේදී මීට වඩා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවටත් පාලක පක්ෂයට අනතුරු ඇඟවීම මොක තමයි මේක මූලික අරමුණ. එතකොට විභාගයට අහනවා පිකටින් ව්‍යාපාරේ නීත්‍යානුකූලද නැද්ද? නැත්නම් පිකටින් ව්‍යාපාරේ නීත්‍යානුකූල වෙන්නේ හා නීත්‍යානුකූල නොවන්නේ මොන වගේ අවස්ථාවකද? ඔව්. පැහැදිලිවම පිකටින් ව්‍යාපාරය නැත්නම් ප්‍රතිබාහනය නීත්‍යානුකූලයි. ඒ කියන්නේ හුදෙක්ම පාලක පක්ෂයට බලපෑමක් කිරීමටත් ප්‍රචාරය සඳහා හුදු ප්‍රචාරය. ඒ කියන්නේ කෙලිම ප්‍රචාරයනේ. ඒ කියන්නේ මහජනයා ගැවසෙන ස්ථානයක මේ පිකට් එක ගහන්නේ. දැන් කොටු දුම්රිය ස්ථාන ඉස්සරහා කියන්නේ ලක්ෂ ගාණක් එතනින් සංචරණය වෙනු නිතරමනේ. මුළු රටටම යනවා පණිඩ අන්නද කොටුවේ ෆෝර්ට් ස්ටේෂන් එකේ තිබුණා පිකට් එකක්. මෙහෙමයි කියලා විස්තර යනවනේ. මාතරට යනවා, යාපනයට යනවනේ, නුවරට යනවා, ටක් ගාලා යනවනේ. එහෙනම් එතන හුදු ප්‍රචාරයක් බලාපොරොත්තු වෙන්නේ. එක අතකින් පාලක පක්ෂයට බලපෑම් කරලා ප්‍රෙෂර් එක දීලා පීඩනය දීලා ප්‍රචාරයක් සඳහා සාමකාමීව කරන්නේ. සටන් පාට කියනවා තාලයකට අර ගීතමය වැකියක් වගේ තේරෙන ජිංගල් එකක් වගේ කියන ප්‍රශ්නයක් නැහැ. ඒක සාමකාමී. කාටවත් හානි කරන්නේ නැහැ. ඒක නීත්‍යානුකූලයි. එමනම් පිකටින් ව්‍යාපාරය නීත්‍යානුකූල වීම. නීත්‍යානුකූල වෙන්නේ අර වගේම පාලක පක්ෂයට බලපෑම් කරමින් හුදු ප්‍රචාරය සඳහා සාමකාමීව පාලක පක්ෂයට බලපෑම් කරමින් හුදු ප්‍රචාරය සඳහා සාමකාමීව ඉටු කරන තෙක් නීත්‍යානුකූල වේ. එමනම් අපි බලමු ප්‍රතිබාහනය. ඒ වචනේ සුරු වෙමුනේ ප්‍රතිබාහනය. නීති විරෝධී වීම.
ප්‍රතිබාහනයේ නීති විරෝධී වීම. එනම් මේ පිකටින් ව්‍යාපාරය නීත්‍යානුකූල වගේම නීති විරෝධී වෙන්නත් පුළුවන්. ප්‍රතිබාහනයේ නීති විරෝධී විය හැකි මූලික අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි හිතමු පිකටින් එකක් කරනවා. හරිද? බැංකු ගල හිතන්නකෝ. දැන් බැංකුව වල කෑම පෑ කියලා කතාවක් නැහැනේ. කියන්නේ කෑම පෑයට නවත්තනවා ඒ කෑම පෑදී බැංකුව වහන කතාවක් නැහැනේ. උදේ 8:00 පටන් ගත්තම හවස 3ට නම් වහන්නේ 3 වෙනකම් කෙදිකට වැඩනේ. තේරෙනවද? නමුත් ඒත් ඒගොල්ලෝ කෑම පෑයක් හදාගෙන 12:00 කියලා පිකට් එක ගහන්න පුළුවන්. තේරෙනවද? පිකට් එක කරන්න පුළුවන්. ඒ කරද්දී සමහර විට බැංකුවෙන් සේවය ලබන්න එන අයගේ අයදීමක් කරන්න පුළුවන්, ඉල්ලීමක් කරන්න පුළුවන් මේ වෙලාවේ බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා. මොකද ඇතුලේ ඉන්න කලමනාකරු සමහරට සහකාර කලමනාකරු හරි සර්විස් එක දුන්නොත් මොකද වෙන්නේ? තේරුමක් නැහැ. මොකද ගනුදෙනු කරනට පොඩි අපහසුයක් ඇති වෙන්න ඕනේ. ඒගොල්ලන්ගෙත් කසුකුසුවක් ඇති වෙන්න ඕනේ. ඒගොල්ලන්ගෙත් සමහරට මේ විරෝධයක් පාලක පක්ෂයට එල්ල වෙන්න ඕනේ. ඒ නිසා ඉල්ලීමක් කරනවා ගනුදෙනු කරන්න එපා කියලා. ඉල්ලීමක්. නියෝග දෙන්න බෑ. බලපෑම් කරන්න බෑ. ඒ වගේම සමහර විට ඔය පිකට් එකක ඕනම පිකට් එකක හොරි කඩයෝ ඉන්නවා. හොරි කඩයින් කියන හොඳ සිංහල වචනයක්. ඒකේ ටර්ම් එක black legs කියන එක. ඉංග්‍රීසියෙන් black legs. හොරි කඩයින් කියන්නේ මොකද්ද? එකට එකතු වෙලා සාකච්ඡා කරලා අපි හෙට කැම්පෑයේදී පිකට් එකක් කරමු කියලා පොරොන්දු වෙලා නමුත් ඒගොල්ලෝ හීන්සරේ සේවයට වාර්තා කරලා එළියට බහින්න නැතුව ඉන්නවා. ඒගොල්ලෝ තමයි හොරි කඩයින් කියන්නේ. නැත්තම් වැඩ වර්ජනයක් කරමු කියලා ගෙදර ඉන්න ඒගොල්ලෝ හොරාට වැඩ කරනවා. උසස් වීම බලාපොරොත්තු වෙන. පාලක පක්ෂේ හොඳ හිත දිනා ගන්න. ඒගොල්ලෝ හොරි කඩයෝ. එහෙනම් මෙන්න මේ හොරි කඩයින්ට ශාරීරික හෝ මානසිකව පීඩා එල්ල නොකරන තාක්කල් මේක නීති විරෝධී. හොරි කඩයින්ට මානසික හා ශාරීරික හෝ මානසික පීඩනයක් ලබා දුන්වහම නීති විරෝධී වෙනවා. මේක තේරුම අපි හිතමු දැන් සේවකයෝ 5ක් බැංකුවක් කියලා ගන්නකො බැංකුවක හැමෝම දැන් පිකරින් එකට සහභාගී වෙනවා 5 දෙනෙක් විතර ඇතුළේ වැඩ. එන කස්ටමර්ස්ලාට සර්විස් එකක් දෙනවා. ඒතර මේගොල්ලෝ ගිහිල්ලා සමහරට ජනේලෙන් ගිහිල්ලා කියනවා. කැත වැඩ කරන්න එපා. හරිද? හරි. ඔහෙල වැඩට වැඩ ඇරලාද ගෙදර යන්න හිතන්න එපා. තේරෙනවද? අද එකිනෙක ගෙදර යවන්නේ නැහැ. මොකද වෙන්නේ? මානසික පීඩනයක්නේ. කෙලිම නිකන් ජීවිත හානියක් කරනවා වගේ එකක්නේ මානසික පීඩනයක්. සමහරට හොඳ පොල්ලක් හොයන පොල්ලෙන් ගිහිල්ලා ගහනවා. අන්න තේරෙනවද? ශාරීරික පීඩනයක්. ඒව කරන්න බෑ. ඒව කරොත් නීති විරෝධී. ඒව කරොත් නීති විරෝධී. පැහැදිලිනේ? එහෙනම් පළවෙනි එක තමයි ගනුදෙනු කරුවන්ට ශාරීරික හෝ මානසික පීඩා එල්ල කිරීම දෙක හොරි කඩයින්ට මේක හොඳ සිංහල වචනයක් අමතක කරන්න එපා. හොරි කඩයින්ට බ්ලැක් ලිස්ට් කියන එකේ ට්‍රාන්ස්ලේෂන් එක. හොරි කඩයින්ට ශාරීරික හෝ මානසික පීඩා එල්ල කිරීම. එතකොට නීති විරෝධී. එහෙම නැත්නම් පිකරින් එක නීති විරෝධී වෙන්නේ නැහැ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු ටෝකන් ස්ට්‍රයික්. ඊළඟ කාර්මික ක්‍රියාව තමයි ටෝකන් ස්ට්‍රයික්. මොකක්ද ඒ කියන්නේ? සංකේත වැඩ වර්ජන. සංකේත වැඩ වර්ජන. සංකේත වැඩ වර්ජන. අවසන් එක තමයි ගෲප් ස්ට්‍රයික් නැත්නම් බන්ඩල් ස්ට්‍රයික්. ඒ කියන්නේ අඛණ්ඩ වර්ජන.
අඛණ්ඩ නැත්තම් අවසාන වර්ජනය. නැත්නම් සමූහ වර්ජනය. ඔය නම් ඔක්කොම එකයි. එක්ක අඛණ්ඩ වර්ජනය, එක්ක අවසාන අපි කියන්නේ අවසාන සරණ කියලා. අවසන් සරණ කියන්නේ අවසාන වර්ජනය නැත්නම් සම්පූර්ණ වර්ජනය. දැන් මේකේ තේරුම සංකේත වැඩ වර්ජනයක් කියන්නේ මෙහෙමයි. පාලක පක්ෂයට නැත්නම් විශේෂයෙන්ම කළමනාකාරීත්වයට කලින් දැනුම් දෙනවා. දැනුම් දීලා තමයි මේ වර්ජනය කරන්නේ. දැන් වැඩ වර්ජනය කියන එක තේරෙනවනේ. වැඩ වර්ජනය කියන්නේ කෙලින්ම වැඩ වැරීම. රැකියාවේ කාර්යයන්ගෙන් බැහැරවීම. නැත්නම් අඩු ගන්න රැකියා ස්ථානෙවත් එන්නේ නැහැ ඒගොල්ලෝ. වාර්තා කරන්නේ නැහැ. රැකියාවෙන් බැහැරව සිටීම, වැඩ වැරීම. තේරුණාද? ඒක කරන්නේ කළමනාකාරීත්වයට නැත්නම් පාලක පක්ෂයට කල්ැතු දැනුම් දෙනවා. අපි අසවල් දින සංකේත වර්ජනයක් කරනවා. කියලයි ඒ වැඩේ කරන්නේ. සේවයට පැමිණෙන්නෙම නැහැ. එතකොට ඒක බොහෝ විට කරන්නේ වරුවක් නැත්නම් දිනයි. එක්ක එක වරුවක් උදේවරු වැඩ කරා හවස සංකේත වර්ජනය. නැත්තම් කෙලිම දවස් දෙකක් තුනක් අදින්නේ. ඒ දවස් දෙකක් තුනක් අදින්න වර්ජන මෙතනට වැටෙන්නේ. අඛණ්ඩ වර්ජන වලට. මේක සංකේත කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් කළමනාකාරීත්වයට දැනුම් දෙනවා. අපි දැන් සාකච්ඡාවට කීපයක් කරා. කිසිදු ප්‍රචාරයක් දැක්වුවේ නැත්නම් අපි මේක සාකච්ඡාව විසඳගන්නේ අපි අවස්ථාවයි ලොපට අවස්ථාව දුන්නෙම නැහැ. ඒ නිසා කරන දෙයක් නේ අපි සංකේත වර්ජනය කරනවා. ඒකෙන් විද්‍යාමාන කරන්නේ සංකේත වර්ජනයෙන් පිළිබිඹු කරන්නේ මේ සංකේත වර්ජනයත් ඔබ පිළිගන්නේ නැත්තම් මේකෙදිත් ඔබේ අවධානය යොමු කරන්නේ නැත්තම් හරිද මේකෙදිත් ඔබට විසඳුම් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැත්තම් අපි ඉල්ලීම් දිනා ගන්න අවසාන වැඩ වර්ජනය වෙන අඛණ්ඩ වැඩ වර්ජනයේ බන්ඩල් ස්ට්‍රයික් එකට යන්න සූදානම් වෙමින් ඉන්නවා කියන පණිවිඩය තමයි සංඥාව තමයි පාලක පක්ෂයට මේකෙන් දෙන්නේ. නැත්තම් ඉල්ලීම් ලැබෙනකම් අඛණ්ඩව වර්ජනයක් කිරීම කියන අඛණ්ඩ වර්ජනය සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් ඒ පිළිබඳ සංඥා පළ කිරීමට ඒකේ සංකේතයක් ඒ කියන්නේ අඛණ්ඩ වර්ජනයක සංකේතයක් තමයි. අඛණ්ඩ වර්ජනයේම සංකේතයක් මේ. අඛණ්ඩ වර්ජනයක සංකේතයක් වශයෙන් මේ වර්ජනය පවත්වනවා. උපරිම දින වරුවයි නැත්නම් දිනයි. අපේ තේරුණාද? හැංගුරා කරන එක නෙවෙයි දැනුම් දීලා කරන්නේ. එහෙම දිනක් වර්ජනය කළා හෙට උදේ හැමෝම බැට්ට යනවා. හෙට උදේ හැමෝම දොරට දාන්න පුළුවන්ද? සේවෙන් නිර්පාරණය බෑ. අනිවාර්යයෙන්ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇක්ෂන් ගන්න බෑ. හැබැයි ඒකෙදි ඉතින් දේපල හානියක් කරොත් රජයේ දේපල ගිනි තැබුවොත් ශාරීරික පීඩා එල්ල කරොත් ඒ කියන්නේ මේ පාලක පක්ෂයට ගැහුවොත් තේරෙනවද? අනිවාර්යයෙන්ම මේ ඇක්ෂන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ෂන් ගන්න බෑ. තේරෙනවනේ? රයිට්. ඒතකොට මේක තියෙන්නේ මේ අඛණ්ඩ වර්ජනයක සංකේතයක් වශයෙන්. ඊට පෙර කියන්නේ ඉල්ලීම් ලැබෙන්නේ නැත්නම් සාධාරණ ඉල්ලීම් අපට ලැබෙන්නේ නැත්නම් සහන ලැබෙන්නේ නැත්නම් අපි ඉල්ලීම් ලබා ගන්න තෙක් දින නියමයක් නැතුව අඛණ්ඩ වර්ජනයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන සංඥාව පණිවිඩය දෙන්නට තමයි කළමනාකාරීත්වයට හෝ පාලක පක්ෂයට పూర్වෙන් දෙනුම් දීලා වරුවක් හෝ දිනක් තුල සම්පූර්ණම වැඩ වැරීමක් කරනවා. ඒක තමයි සංකේත වර්ජනය කියන්නේ. දැන් තේරෙනවද ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ පත්තරවල. දැන් ඔය මේ සමාජ ජාලවල දානවා. ඔන්න අසවල් නැත්නම් වෛද්‍යවරු අසවල් දින සංකේත වර්ජනයකට සූදානම් වෙයි. එහෙම නැත්නම් දුම්රිය රීදුරන් අපි හිතමු දින සඳහන් කරනවා 10 වෙනි සඳුදා සංකේත වර්ජනයක් සිදු කරයි. තේරෙනවද? සමහරට ඒ ආරංචියටම සමහරට පාලක පක්ෂය ආරාධනා කරනවා. ඇවිල්ලා සාකච්ඡා කරමු. ඒතකොට සංකේත වර්ජනය ඕනේ නැහැ. නැත්නම් සංකේත වර්ජනයෙන් පස්සේ අනිවාර්යයෙන්ම පාලක පක්ෂය තීරණ ගන්න වෙනවා. එතකොට අපි මේකට මෙහෙම ලියමු. සිය ඉල්ලීම් නොලදහොත්
අඛණ්ඩ වර්ජනයකට යොමු වන බවට සංඥා නැත්තම් ඉඟි පළ කරමින් පාලක පක්ෂයට పూర్වයෙන් දැනුම් දී වරුවක් හෝ දිනක් තුල සිදු කරන වැඩවැරීමකි. දැනුම්දී වරුවක් හෝ දිනක් තුල සිදු කරන වැඩවැරීම. තේරුණාද? එතකොට මේ දැන් සංකේත වැඩ වර්ජනයක අරමුණු ඉලක්කත් අහනවා විභාගෙට. කලාතුරකින් අහනවා. දැන්ට අවුරුදු 7කට වගේදී මට මතක අන්තිමට වැහුවා. මේ සංකේත වර්ජනයක මූලික ඉලක්ක දෙකක් තියෙනවා. එකක් තමයි ඉල්ලීම් ලැබුණ නැත්නම් දින නියමයක් නොමැතිව ඉල්ලීම් ලැබෙනකන් අඛණ්ඩ වර්ජනයකට යන බවට පාලක පක්ෂයට ඉඟිපල කිරීම, සංඥා බල කිරීම. මම මේක සඳහන් කරන නිරෝධනය. දෙවැනි එක තමයි දැන් අඛණ්ඩ වර්ජනයකට යන්න පිරිසේපයි. සේවකයෝ අපි හිතමු දසදහසක් ඉන්න ආයතනයක සේවකයෝ 10ක් 15ක් වොත් තීරුමක් වෙන්නේ නැහැ නේ. පළරහිත ගණන් ගන්නෑ. ඒකට ප්‍රශ්නයක් නෑ, ගොඩක් ඇවිල්ලා නෑනේ. ඒ නිසා දැන් සේවකයෝ 10000ක් නම් සමස්ත ශ්‍රම බලකාය හරිද? මුලින් තියෙනවා සංකේත වැඩ වර්ජනය. තේරුණාද? එතකොට සංකේත වර්ජනයෙන් උත්සාහ කරනවා මොකද්ද? අඛණ්ඩ වර්ජනයකට යන්නට අවශ්‍ය අපට බලයක් තියෙනවද? ඒ සේවකයන්ගේ සාමූහික බව සහ බලය පාලක පක්ෂයට පෙන්වීම මේක තවත් අරමුණක්. ඒ කියන්නේ ඒ මුලින් සංකේත වර්ජනයේ තැබීමෙන් බලනවා ඒකට අර ශ්‍රම බලකයම ඔක්කොම 10000ක් කියලා මුළු අපේ ආයතන පද්ධතියම ලංකාවෙම ඒ 10000 නම් 10000න් අඩු ගානේ 9000ක් 9500ක් આવොත් ටිකක් ෂේප් 9000ක්වත් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ දිනක වර්ධනයක්නේ. 9000ක්වත් આવොත් ඕකෙන් අඩු ගානේ 4000ක්වත් ගෙන්න ගන්න පුළුවන් අඛණ්ඩ වර්ධනයේදී. එතකොට සාර්ථකයි. තේරෙනවද? එහෙනම් ඒ තමන්ට මේ තම කාර්මික ක්‍රියාවට පක්ෂපාතී කොතරම් සේවක පිරිසක් ඉන්නවාද කියලා හඳුනා ගැනීම මේකේ එක අරමුණක්. ඒත් එකම අඛණ්ඩ වර්ජනයකට යාමට පිරිස් බලයක් පවතිනොද කියලා හඳුනා ගැනීම. සහ අඛණ්ඩ වර්ජනයකට යන බවට පාලක පක්ෂයට පීඩනයක් එල්ල කිරීම. ඒකට තමයි මේ සංකේත වර්ජන පවත්වන්නේ. අවසන් කාර්මික ක්‍රියාව තමයි ගෲප් ස්ට්‍රයික් නැත්නම් බන්ඩල් ස්ට්‍රයික්. අඛණ්ඩ වර්ජනය නැත්නම් අවසාන වර්ජනය නැත්නම් සමූහ වර්ජනය. සංකේත වර්ජනයේ තුලිනුත් සේවා යෝජකයන්ගේ අවධානය යොමු වෙන්නේ නැත්නම් අපේ ඉල්ලීම් සලකා බලන්නේ නැත්නම් අපේ ගැටලු වලට පිළිතුරු විසඳුම් ලැබෙන්නේ නැත්නම් තේරෙනවද? ඉල්ලීම් ලැබෙනකම් අයිතිවාසිකම් දිනා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව එක දිගට අඛණ්ඩව වර්ජනයේ දීමට තීරණය කළා වැඩවැරීමක් ආරම්භ කරනවා, වර්ධනයක් ආරම්භ කරනවා. ඒක තමයි මේ බන්ඩල් ස්ට්‍රයික් කියන්නේ. ඒ කියන්නේ කාර්මික ක්‍රියාවන් තුල තියෙන අවසාන බරපතල දැවැන්තම කාර්මික ක්‍රියාව තමයි අඛණ්ඩ වර්ජනය. ඇයි? ඒක නතර වෙන දී කාලයක් නැහැ. දින 10 15 මාස අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඒක භීෂණ කාලේ මම දැක්ක මට මතක හොඳටම CTV එකේ ස්ට්‍රයික් එක ඒක භීෂණ කාලෙත් එක්ක අර එක්තරා කල්ලියක් හිටියානේ. භීෂණ ඇති කරපු ඒ කල්ලියගේ තුවක්කු බලයට තමයි ඒක ගොඩක් වෙලා දික්කුනේ.
මාස මගේ මතකයට මාස 2කමාරක් නැත්තම් 3ක් එක දිගට ඒ වර්ධනය තිබුණානේ. ඒතර ඉල්ලීම් ලබා දෙන්නම වුණා. ඒවකට විදේශ අමාත්‍යවරයා තමයි ප්‍රශ්න විසඳුවේ. ඒ විසඳනකම්ම ඒගොල්ලෝ මේ වර්ධනයත් හැරියේ නැහැ. බරපතලයි. තේරුණාද? රයිට්. අපි ඒක මෙහෙම ලියමු. සංකේත වර්ජනයෙන්ද සේවක ඉල්ලීම් නොලදහොත් ඉල්ලීම් දිනාගන්නාතුරු දින නියමයක් නොමැතිව සිදු කරනු ලබන වර්ජන යයි. ඕක තමයි අවසාන කාර්මික ක්‍රියාව. තේරුණාද? එතකොට එතන ලියන්න පුළුවන් මෙය කාර්මික ක්‍රියාවන් අතර පවතින අවසන් හා ප්‍රබලතම කාර්මික ක්‍රියාව වේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි අද පාඩම් පරිච්ඡේදයෙන් බොහොම වටිනා විෂය කරුණක් කතා කරා. ඒ තමයි කාර්මික ක්‍රියාවන්. ව්‍යාපාරයක සේවකයින්ට තමන්ගේ ඉල්ලීම් නැත්නම් තම අයිතිවාසිකම් මහ වරප්‍රසාද සුහදව සාකච්ඡා මාර්ගයෙන් පාලක පක්ෂයෙන් ලබා ගන්න අපොහසත් වුණොත් නොලැබී ගියොත් ඊට ව්‍යාත්‍රේකයක් විකල්පයක් වශයෙන් වෘත්තීය සමිතියක තීරණයක් හා සංවිධානය මත පාලක පක්ෂයේ නැත්නම් සේවා යෝජකයට එරෙහිව වෘත්තීය සමිතියේ මූලිකත්වයෙන් යම් නෛතික ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරනවා. නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග කීපයක් දියත් කරනවා. ඒවා තමයි කාර්මික ක්‍රියාවන් කියලා කිව්වේ. එහෙම කාර්මික ක්‍රියාවන් අපි කීපයක් කිව්වා. අකුරට වැඩ කිරීම, කඩාකප්පල් කිරීම, සේවයේ නොයෙදීම, ඒ වගේම පිකටින් හෙවත් ප්‍රතිබාහනය, සංකේත වර්ජනය ආදී වශයෙන් කිව්වා. අන්තිමටම කතා කරා ඒක අවසාන කාර්මික ක්‍රියාව තමයි මොකද්ද? අඛණ්ඩ වර්ජනය. බන්ලි ස්ට්‍රයික් එක. පැහැදිලිනේ? අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් කතා කරමු මේ වැඩ වර්ජන නිසා සේවා යෝජකයන්ට, ඒ වගේම සේවකයන්ට, ඒ වගේම පාරිභෝගිකයින්ට, ඒ වගේම ආර්ථිකයට ඇති වෙන්න පුළුවන් අවාසිදායක තත්ත්වයන්. වාසි නෑනේ මේක. හැමෝටම අවාසියිනේ. තේරෙනවද? ඇතුළු අපි කාර්මික සම්බන්ධතා කියන පාඩම් පරිච්ඡේද සම්බන්ධ මේ කාර්මික ක්‍රියාවන්ටම බැඳුණු තවත් සංකල්ප කීපයක් කරලා සමස්තයක් වශයෙන් අපි මේ පාඩම 11 වෙනි පාඩම නිමා කරන ඊළඟ පාඩම් පරිච්ඡේදය. ඒ නිසා අනිවාර්යයෙන්ම ඊළඟ පාඩම් පරිච්ඡේදය පරිශීලනය කරන්න. අපි එහෙනම් එම පාඩම් පරිච්ඡේදය තුලින් නැවත හමු වෙමු.